අයිබෝවන් උසස් පෙළ රසායන විද්‍යාව පරමාණුක ව්‍යුහයේ පාඩම කොටසින් කොටස ඔබ වෙත ගෙන එන මගේ තවත් එක වීඩියෝ එකක් එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මේ වීඩියෝ එකෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ ක්වොන්ටම් අංක පාඩම මම ඔයාලට උගන්වනවා. උසස් පෙළ විභාගයේදී මේ පාඩමෙන් විතරක් මුළු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් 101ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. බොහෝ විට බහුවර්ණයක් විදිහට තමයි මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඔබට ලැබෙන්නේ. මීට කලින් මම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ පාඩම ඉගෙන ගන්න එන්න කලින් ඒ වීඩියෝ දෙක බලලා આવොත් තමයි වඩා සාර්ථක වෙන්නේ. මොකද ක්වොන්ටම් අංක පාඩම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් එක්ක සෑහෙන අනුබද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට අදාළ නෝට් එකත් PDF ෆයිල් එකක් විදිහට මෙතන යටින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක සටහන් පොතක ලියාගෙන මම පාඩම විස්තර කරන අතර වාරේ ඔයාලට මේ නෝට් එකේ තියෙන හිස්තැන් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් පාඩමට යමු. හොඳයි. අපි සටහන කියවලා බලමු. පරමාණුවක ඇති යම් නිශ්චිත ඉලෙක්ට්‍රෝනයක් අයත් වන ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, කාක්ෂිකය සහ බැමුම් දිශාව දැක්වීමට ක්වොන්ටම් අංක 4ක් උපයෝගී කර ගන්නවා. එතකොට ළමයි ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, කාක්ෂිකය, ඉලෙක්ට්‍රෝනය බැවෙන්නේ කොයි පැත්තටද කියන කරුණු හතර පෙන්වන්න තමයි ක්වොන්ටම් අංක 4ක් පාවිච්චි කරන්නේ. පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව එහෙම නැත්නම් පිහිටීම ඉදිරිපත් කිරීමට මෙහෙම ක්වොන්ටම් අංක 4කින් සමන්විත කුලකයක් පාවිච්චි කරනවා. හොඳයි. ඉතින් මේ ක්වොන්ටම් අංක පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්නයි දැන් අපි ලෑස්ති වෙන්නේ. හරි? පාඩම අවසන් වෙනවත් එක්කම අපි මේ ඉගෙනගත්තු දේවල් ටික සාරාංශගත කරන්න ආයෙ මෙතනට එමු. හොඳයි. ඔබ දැනගන්න ඕන දෙයක් තමයි ක්වොන්ටම් අංක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හා සම්බන්ධයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ හොඳ දැනුමක් නැතුව මේ පාඩම අධ්‍යයනය කරන්න අමාරුයි. හොඳයි. අපි යමු එහෙනම් ඊළඟට. මේ තියෙන්නේ අපි කතා කරන්න ලෑස්ති වෙන ක්වොන්ටම් අංක 4න් පළවෙනි ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය සංකේතවත් කරන්නේ සිම්පල් n අකුරෙන්. මේ බලන්න ඉලෙක්ට්‍රෝනය අන්තර්ගත වන ප්‍රධාන ශක්ති මට්ටම මින් නිරූපණය කෙරේ. දැනට සොයාගෙන තිබෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් 7ක ව්‍යාප්ත වී තිබෙන නිසා n සඳහා 1 2 3 4 5 6 සහ 7 යන අගයන් ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන අන්තර්ගත වෙන්නේ මුලින්ම ප්‍රධාන ශක්ති මට්ටම් වල. ඒ ප්‍රධාන ශක්ති මට්ටම් වල තමයි උපශක්ති මට්ටම් තියෙන්නේ. එතකොට දැනට හොයාගෙන තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන පුරවන්න ශක්ති මට්ටම් 7ක් ප්‍රමාණවත්. එතකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය අපි නම් කරන්නේ 1 2 3 4 5 6 7 ආදී වශයෙන් අංක යොදලා. හරි. අපි යමු ඊළඟ ක්වොන්ටම් අංකය බලන්න. උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංකයේ සංකේතය සිම්පල් L. අපි නෝට් එක කියමු. ඉලෙක්ට්‍රෝනය අන්තර්ගත වන උපශක්ති මට්ටම මින් නිරූපණය කෙරේ. ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උද්දිකාංශ ක්වොන්ටම් අංක අගයන් බිඳුවේ සිට n ඍණ 1 දක්වා අගයන් ගන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට අපි කලින් කතා කරා ප්‍රධාන ශක්ති මට්ටම n වලින් සංකේතවත් කරන්නේ අදාළ ඉලෙක්ට්‍රෝනය අන්තර්ගත වන ප්‍රධාන ශක්ති මට්ටම. මේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය මගින් නිරූපණය කරන්නේ අදාළ ඉලෙක්ට්‍රෝනය මොන උපශක්ති මට්ටමේද තියෙන්නේ කියන කාරණාව. දැන් අපි n සමානයි 1, ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම ගත්තොත් එහෙම මෙතන කියලා තියෙනවා උද්දිකාංශ ක්වොන්ටම් අංකයන් බිඳුවේ සිට n ඍණ 1 දක්වා අගයන් ගන්න පුළුවන් කියලා. එතකොට බිඳුවේ සිට n ඍණ 1 කියන්නේ 1 ඍණ 1 දක්වා අගයන් ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ බිඳුවත් අතර අගයන් ගන්න පුළුවන්. ඉතින් බිඳුවත් අතර අගයන් කියන්නේ ඉතින් බිඳුවනේ නේද? හරි. ආයෙත් බලමු මෙතන n සමානයි 2 නම්. n සමානයි 2 නම් මේ තියෙන්නේ බිඳුවත් n ඍණ 1ක් දක්වා අගයන් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බිඳුවත් n කියන්නේ 2 2 ඍණ 1 දක්වා අගයන් ගන්න පුළුවන්. ඒ කියන්නේ බිඳුවත් 1ත් අතර අගයන් ගන්න පුළුවන්. බිඳුවත් 1ත් අතර අගයන් දෙකක් තියෙනවා. බිඳුව සහ 1. n සමානයි 3 වුණොත් බිඳුව සිට n ඍණ 1 දක්වා අගයන් කියලා කියන්නේ බිඳුව 3 ඍණ 1. එතකොට බිඳුවත් 2ත් අතර අගයන් ගන්න පුළුවන්. එතකොට බිඳුව 1 2 කියන අගයන් ටික ගන්න පුළුවන්. n සමානයි 4 වුණොත් ප්‍රධාන ශක්ති මට්ටම 4 වුණොත් බිඳුවත් 4 ඍණ 1 දක්වා අගයන් තමයි L සඳහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බිඳුවත් 3ත් අතර අගයන්. බිඳුව
1 2 3. ඇත්තටම මේ අගයන් මොනවද? මේ තියෙන්නේ. අපි මීට කලින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේදී කතා කරා පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් එකයි. ඒක එකේස්නේ. දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. දැන් මෙතනදී ඒවට හම්බෙච්ච උද්දිගාංශ ක්වොන්ටම් අංක 0.1. එතකොට ඇත්තට මේවා මොනවද? දෙකේස් උපශක්ති මට්ටම, දෙක p උපශක්ති මට්ටම. n සමානයි 3 වුණාම ක්වොන්ටම් අංක තියෙනවා, උද්දිගාංශ ක්වොන්ටම් අංක තියෙනවා 3ක්. ඒ මොනවාද? 3s 3p 3d. ඔව්නේ. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 3යි තියෙන්නේ. ඒ 3 තමයි මේ තියෙන්නේ. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 4ක් තියෙනවා. එතකොට මේ අංක 4 ලැබිලා තියෙන්නේ මේ 4f 4s 4p 4d සහ 4f කියන උපශක්ති මට්ටම් වලට. තේරුණාද? එතකොට ක්වොන්ටම් අංක ටික ලබා ගන්නකොට මේ උපශක්ති මට්ටම් වලට මෙන්න මේ ක්‍රමවේදය තමයි අනුගමනය කරන්න ඕනේ. අපි යමු ඊළඟ ක්වොන්ටම් අංකය. ඒක චුම්බක ක්වොන්ටම් අංකය. ml කියලා සංකේතවත් කරන්නේ. ඉලෙක්ට්‍රෝනය අන්තර්ගත වන කාක්ෂිකය සහ එහි දිශානතිය මින් නිරූපණය කෙරේ. දැන් උපශක්ති මට්ටම p උපශක්ති මට්ටම කියලා හිතමුකෝ. එහෙම වුණොත් ඔබ දන්නවා p උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවා. මේ කාක්ෂික 3ට දිශානති 3ක් තියෙනවා. එක කාක්ෂිකයක් ඉන්නේ x අක්ෂය ඔස්සේ, අනිත් එක y අක්ෂය ඔස්සේ, අනිත් එක z අක්ෂය ඔස්සේ. එතකොට මේ කාක්ෂිකයේ දිශානතිය නැත්තම් කාක්ෂිකයේ විශේෂ කොට හඳුනා ගැනීමක් තමයි මේ ml නැත්තම් චුම්බක ක්වොන්ටම් අංකය ඉදිරිපත් කිරීමෙන් අපි කරන්නේ. මේක බලන්න, කිසියම් උපශක්ති මට්ටමක පවතින චුම්බක ක්වොන්ටම් අංක ගණන හෙවත් කාක්ෂික ගණන 2l ධන 1 යන්නෙන් ලැබේ. මේ l කියලා කියන්නේ උද්දිගාංශ ක්වොන්ටම් අංකය. අපි ඒක ඉස්සරහට කතා කරමු. යම් l අගයක් සඳහා වන ml අගයන් ශුන්‍යද ඇතුළුව ඍණ l සිට ධන l දක්වා පරාසයේ පවතී. ඒ කාරණේ අපිට මේ විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් බලන්න, එතනදී කියවුණා යම්කිසි l අගයක් සඳහා පවතින ml අගයන්. ඒ කියන්නේ කාක්ෂිකය සඳහා යෙදෙන ක්වොන්ටම් අංක ඍණ l සිට ධන l දක්වා ශුන්‍යද ඇතුළු අගයන් පවතිනවා කියලා කිව්වා. දැන් ඍණ l කියන්නේ මොකක්ද? l සමානයි 0 වෙනකොට. ඍණ බිඳුව ධන බිඳුව බිඳුවද ඇතුළුව. එතකොට ඔබ දන්නවා ඍණ බිඳුව ධන බිඳුව කියලා අගයන් ඒවා අර්ථ රහිතයි. එතකොට බිඳුව තමා ml සඳහා ගන්න පුළුවන් වෙන එකම අගය. l සමානයි 1 වුණොත්, හරි? l සමානයි 1 වුණොත් ඍණ 1 සිට ධන 1 දක්වා බිඳුවද සහිත අගයන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 1 බිඳුව ධන 1. l සමානයි 2 වුණොත් එහෙම ඍණ 2 බිඳුව ධන 2. ඒ කියන්නේ ඍණ 2 සිට ධන 2 දක්වා බිඳුවද ඇතුළත් ඉලක්කම් ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. l සමානයි 3 වුණොත් ඍණ 3 සිට ධන 3 දක්වා බිඳුවද ඇතුළු අගයන් ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. ළමයි, ඔබ දන්නවා l සමානයි බිඳුව කියලා එන්නේ s උපශක්ති මට්ටමට. ඉතින් s උපශක්ති මට්ටමේ කාක්ෂික කීයද තියෙන්නේ? s කාක්ෂිකේ විතරනේ. ඒක හින්දා අදාළ අගයන් ml ක්වොන්ටම් අංක අගයන් එකයි තියෙන්නේ. l සමානයි 1යි කියලා කියන්නේ p උපශක්ති මට්ටම. p උපශක්ති මට්ටමට කාක්ෂික 3ක් පිහිටනවා. එතකොට මේ කාක්ෂික 3ට යෙදෙන ක්වොන්ටම් අංක 3 හරියටම කියනවා නම් ml ක්වොන්ටම් අංක. එහෙම නැත්නම් චුම්බක ක්වොන්ටම් අංක 3 තමයි මේ පෙන්නලා තියෙන්නේ. l සමානයි 2 කියන්නේ d උපශක්ති මට්ටම. ඔබ දන්නවා d උපශක්ති මට්ටමේ කාක්ෂික 5ක් තියෙනවා. මේ තියෙන්නේ ඒ d උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික 5ට යෙදෙන ක්වොන්ටම් අංක 5. මේ කාක්ෂික 7 l සමානයි 3, ඒ කියන්නේ f උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික 7. එතකොට ඒවට අංකය දෙන්නේ මේ විදිහට. දැන් පැහැදිලිනේ කාක්ෂික ටික නම් වෙන්නේ කොහොමද ml අගයන්ගෙන් කියලා. හරි. දැන් අපි තවත් දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා. පැවතිය හැකි ml අගයන් ගණන. හරි. ඒක එන්නේ අපි කලින් කතා කරා 2l ධන 1 කියන එකෙන්. එතකොට l මොකද්ද මෙතන? l සමානයි බිඳුව. එතකොට සමීකරණයට l ආදේශ කරපුවාම දෙවරක් බිඳුව ධන 1. දෙවරක් බිඳුව බිඳුවනේ. එතකොට 1යි. මේ බලන්න එක කාක්ෂිකේනේ තියෙන්නේ. එක ml අගයනේ තියෙන්නේ. එතකොට l සමානයි බිඳුව වෙනකොට පැවතිය හැකි ml අගයන් ගණන 1යි. දැන් මේ තියෙන්නේ l 2 වුණොත්, l 1 වුණොත්. l 1 නම් දෙවරක් 1 ධන 1. ඒ කියන්නේ කීයද? 3යි. මේ තියෙන්නේ ml අගයන් 3. දැක්කනේ?
ඊළඟට L සමානයි 2 වුණොත් එහෙම ආදේශ කරලා බැලුවොත් දෙවරක් 2 ධන 1. එතකොට 5 එන්නේ. එතකොට මේ කාක්ෂික පහට තමා මේ පහේ ඉලක්කම එන්නේ. ඒ කියන්නේ පැවතිය හැකි ml අගයන් ගාන 5යි. ඒ කියන්නේ කාක්ෂික 5යි. ඒ කියන්නේ L සමානයි 2 කියන්නේ D උපශක්ති මට්ටම. D උපශක්ති මට්ටමේ කාක්ෂික 5යි කියන ප්‍රතිඵලය තමයි මේ ලැබිලා තියෙන්නේ. එතකොට අපි මෙතනට L 3 ආදේශ කරොත් එහෙම 3 වරක් 2 6යි 6 1යි 7යි. තේරුණානේ? එතකොට ඒ ml අගයන් 7 තමයි මේ පෙන්නලා තියෙන්නේ. හරි? එතකොට මේ තියෙන්නේ ගත හැකි ml අගයන් මොනවද කියලා? මේ තියෙන්නේ එහෙම ගන්න පුළුවන් අගයන් ගණන. හරිනේ? අවසානට කතා කරන්න තියෙන්නේ බැමුම් ක්වොන්ටම් අංකය. බැමුම් ක්වොන්ටම් අංකය සඳහා දෙන සංකේතය තමයි ms. හරිද? අපි කියමු යම් කාක්ෂිකයක අඩංගු වන උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකකි. කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් අන්තර්ගත වන විට ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට බැමෙමින් යුග්ම වේ. කාක්ෂිකයක තනි ඉලෙක්ට්‍රෝනයක් පවතින විටද එය යම් දිශාවකට භ්‍රමණය වේ. මෙලෙස ඉලෙක්ට්‍රෝනවල බැමීම නිසා ඇතිවන කෝණික ගම්‍යතාවයේ දිශාව දැක්වීමක් බැමුම් ක්වොන්ටම් අංකය ලිවීමෙන් සිදු කෙරේ. ms අගය සඳහා ධන භාගය හෝ ඍණ භාගය යන අගයන් දෙකෙන් එකක් පමණක් ගන්න පුළුවන්. හරි. මම දැන් ඔයාලට එක පැහැදිලි කරන්නම්. කාක්ෂිකයක තනි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නකොට ඒක එක්ක වාමාවර්තව එහෙම නැත්නම් දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන්න පුළුවන්. එතකොට මේ භ්‍රමණය වීම නිසා කෝණික ගම්‍යතාවක් ඇති වෙනවා. ඒ කෝණික ගම්‍යතාවයේ දිශාව දැක්වීමක් තමයි මේ ms ලකුණු කිරීමෙන් කරන්නේ. දැන් අපි හිතමු මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංක කුලකේ අපි ධන භාගය කියලා ගන්නවා කියලා. ඒ කියන්නේ ms අගය බැමුම් ක්වොන්ටම් අංකයේ ධන භාගයයි. එතකොට අනිත් පැත්තට භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක බැමුම් ක්වොන්ටම් අංකයේ ඍණ භාගය කියලා ගන්න පුළුවන්. එතකොට කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් ඉද්දි මොකද වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඒ වගේ බැමුම් දිශාවල් ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට යොමු වෙන පරිදි දෙන්න එකතු වෙලා යුග්ම වෙනවා. මේ ක්‍රියාවලිය අපි කතා කරා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ වීඩියෝ එකේදී. හොඳයි. දැන් එහෙම වුණොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංකය ms ක්වොන්ටම් අංකය ධන භාගය වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයේ ඍණ භාගය වෙනවා. තේරුණාද? ඉලෙක්ට්‍රෝනයේ බැමුම් දිශාව නිසා ඇතිවන කෝණික ගම්‍යතාවයේ දිශාව තමයි මේ විදිහට මේ දක්වන්නේ. දැන් අපි ක්වොන්ටම් අංක 4ම කතා කරලා අවසానයි. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිඝාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ බැමුම් ක්වොන්ටම් අංකය. මේ ක්වොන්ටම් අංක 4 අපි දන්නවනම් යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් සඳහා අපිට ඉලෙක්ට්‍රෝනය පරමාණුවේ තියෙන ස්ථානය නැත්නම් පරමාණුවේ අදාළ ඉලෙක්ට්‍රෝනය නිශ්චිතව හඳුනා ගන්න මේ ක්වොන්ටම් අංක කුලක 4 භාවිතා කරන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ මේ ක්වොන්ටම් අංක 4 උපකුලක 4ක් විදිහට තමයි භාවිතා වෙන්නේ. හරි. අපි අභ්‍යාස කීපයකට ගිහිල්ලා බලමු. හොඳයි. මුලින්ම කියනවා හයිඩ්‍රජන් පරමාණුවේ තිබෙන එකම ඉලෙක්ට්‍රෝනය සඳහා ක්වොන්ටම් අංක කුලකය ලියන්න කියලා. මේ වගේ ප්‍රශ්නයක් ලැබුණාම ඔබ මුලින්ම කරන්න ඕනේ අදාළ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න ඕනේ. හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s 1යි. එතකොට ඒකේ ව්‍යුග්ම එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලම අපි n ලියන්න ඕනේ. n ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. බලන්න මෙයා පළවෙනි ශක්ති මට්ටමට ඇති ඉලෙක්ට්‍රෝනයක් නිසා ප්‍රධාන ක්වොන්ටම් අංකය 1යි. එතකොට ඊළඟට ලියන්න ඕනේ මෙයා අයිති වෙන උපශක්ති මට්ටම. ඔබ දන්නවා s කියන උපශක්ති මට්ටමට යෙදෙන ක්වොන්ටම් අංකය මොකද්ද? බිඳුව. s කියන උපශක්ති මට්ටමේ ml අගයන් කීයක් තියෙනවද? එකනේ. ml අගයන් එකයි තියෙන්නේ. ඔබ කලින් පාඩමට චුට්ටක් ගිහිල්ලා බලන්න. ml අගයන් එකක් තියෙන නිසා ඒකට යෙදෙන්නේ ml සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ බිඳුව වෙනි කාක්ෂිකය. ඉලෙක්ට්‍රෝනයේ බැමුම් දිශාව දැක්වීමයි ඊළඟට කරන්න ඕනේ. කෙනෙක්ට පුළුවන් ඒක ධන භාගය කියලා ලකුණු කරන්න. එහෙම නැත්නම් ඍණ භාගය කියලා ලකුණු කරත් කමක් නැහැ. හැබැයි ධන හෝ ඍණ භාගය කියන්නේ ධන ලකුණයි ඍණ ලකුණයි දෙකම ලකුණු කරලා භාගය දාන්න එපා. එහෙම දැම්මොත් වැරදි. හරි? එක්ක මෙහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. මේ උත්තර දෙකෙන් එකක් ඔබ ලියන්න ඕනේ. අපි ඊළඟට යමු හීලියම් පරමාණුවේ තිබෙන ඉලෙක්ට්‍රෝන දෙක සඳහාම ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා තියෙනවා. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යි. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් 1s කාක්ෂිකයේ මේ විදිහට බැමුම් අතින් ප්‍රතිවිරුද්ධව යුග්ම වෙලා තියෙනවා.
එතකොට මේ පළවෙනි ඉලෙක්ට්‍රෝනට මේ වම් අත පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝනට අපිට ලියන්න පුළුවන් 1.0 ධන භාගය. ඒ කියන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ බිඳුව වෙනි උපශක්ති මට්ටමේ මොකද්ද බිඳුව වෙනි උපශක්ති මට්ටම කියන්නේ S උපශක්ති මට්ටම. ඊළඟට බිඳුව වෙනි කාක්ෂිකයේ. ඔබ දන්නවා S උපශක්ති මට්ටමේ බිඳුව කියලා කාක්ෂිකයක් විතරයි තියෙන්නේ. ml ගේ බිඳුවයි. ඊළඟට ධන භාගය. හරි මේ පැත්තට භ්‍රමණය වෙන එකට අපි කියනවා ධන භාගය. ඒතකොට අනිත් පැත්තට භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනට අපිට කියන්න පුළුවන් ඍණ භාගය. පළවෙනි ශක්ති මට්ටමේ බිඳුව උපශක්ති මට්ටම ඒ කියන්නේ S උපශක්ති මට්ටමේ බිඳුව වෙනි කාක්ෂිකයේ හරිද ඍණ භාගය. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. අපි යමු අභ්‍යාසය බලන්න. භූමි අවස්ථාවේ තිබෙන බෝරෝන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකා එහි ඇති සියලු ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලියන්න. හොඳයි. බෝරෝන් 1s2යි 2s2යි 2p1යි. මොකද පරමාණු ක්‍රමාංකය 5යි. එතකොට ඉලෙක්ට්‍රෝන ටික පිරෙන්නේ කාක්ෂික වලට මේ විදිහට. p උපශක්ති මට්ටමේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මේ පල්ලෙහා තියෙන නෝට් එක කියවන්න. p උපශක්ති මට්ටම සඳහා ඉලෙක්ට්‍රෝන පිරීමේදී හරිද? ඉලෙක්ට්‍රෝන පිරෙනකොට px, py, pz යන පිළිවෙලට කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරෙන අතර px, py, pz යන කාක්ෂිකවල දිශානතිය දැක්වීම සඳහා චුම්බක ක්වොන්ටම් අංක පිළිවෙලින් ඍණ 1, ධන 1 බිඳුව භාවිතා වෙනවා. වෙන විදිහකට කිව්වොත් එහෙම මෙන්න මේ x අක්ෂය ඔස්සේ දිශානත වෙලා තියෙන p කාක්ෂිකයට දෙන චුම්බක ක්වොන්ටම් අංකය ml සමානයි ඍණ 1. y අක්ෂය ඔස්සේ දිශානත වෙලා තියෙන p කාක්ෂිකයට දෙන ml අගය ධන 1 pz කාක්ෂිකය සඳහා ලබා දෙන ml අගය බිඳුව කියලා ගන්න පුළුවන්. දැන් මේක ළමයිනේ මෙතන පොඩි විවාදාත්මක මතයක් තියෙනවා. මේ කාරණය ඔයගොල්ලන්ගේ උසස් පෙළ විෂය නිර්දේශය තුළ ගොඩක් ගැඹුරට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් තේරුම් ගැනීමේ අවශ්‍යතාව උදෙසා මම මේ කොටස උගන්වනවා. හරි? දැන් pz සඳහා ml අගය අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕනේ. නමුත් px py කාක්ෂික සඳහා ml අගයන් ඍණ 1 වෙන්නත් පුළුවන් ධන 1 වෙන්නත් පුළුවන්. ඍණ 1 වෙන්නත් පුළුවන් ධන 1 වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? ඒ ළමයි ෂූඩින්ගගේ සමීකරණය කියලා සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයට අගයන් ආදේශ කරලා බලපුවම ml සමානයි බිඳුව සඳහා 100% සම්භාවිතාවක් තියෙනවා කියලා පෙන්නනවා. px කාක්ෂිකය සඳහා කියන්නේ x අක්ෂය ඔස්සේ දිශානත වෙලා තියෙන p කාක්ෂිකය සඳහා ml අගය සඳහා 150ක් ඍණ 1 සම්භාවිතාව තියෙනවා 150ක් ධන 1 සම්භාවිතාව තියෙන. මේ විදිහටම තමයි py කාක්ෂිකයට. ඔබට ඒ කොටස වැඩි තේරුම් නැති උනාට ප්‍රශ්නයක් නැහැ. මොකද ෂූඩින්ග් සමීකරණ ඉගෙන ගැනීමත් රසායන විද්‍යාවේ ගොඩක් ගැඹුරට යන්න ඕන දෙයක්. ඉතින් ඔබ දැනගන්න මේ මම උඩ කියලා තියෙන කතාව ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ p උපශක්ති මට්ටමට px py pz කියන පිළිවෙලට. ඒ කියන්නේ px පිරිලා py ඊළඟට pz පිරෙන්නේ. හරිද? ඒ වගේම ඒවට යෙදෙන ml ක්වොන්ටම් අංක කොහේ හරි තැනකදී ඕන වුණොත් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න මෙන්න මේ සම්මතය පාවිච්චි කරන්න. මේ අගයන් දෙක මාරුණාට ගැටලුවක් නැහැ. නමුත් මේ සම්මතය පාවිච්චි කරන්න. හරි? ඕගොල්ලන්ට අභ්‍යාස කරගෙන යනකොට ඒ කතාව තේරෙයි. හරි. දැන් අපිට දැනුම තියෙනවා මේ P1 2P1 කියලා මේ පිරিলা තියෙන ඉලෙක්ට්‍රෝනේ අන්තර්ගත වෙලා තියෙන කාක්ෂිකය මොකක්ද කියලා අඳුන ගන්න. මොන කාක්ෂිකයේද මේ 2P1 කියන ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ? බලන්න. මේ බලන්න px py pz කියන පිළිවෙලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එහෙනම් මේ කාක්ෂිකය මොකක්ද? ඉස්සෙල්ලම පිරලා තියෙන කාක්ෂිකය px. px සඳහා ලැබෙන ml අගය මොකක්ද? ඍණ 1. හරි? තේරුණානේ? හොඳයි. දැන් අපි එහෙනම් ඉලෙක්ට්‍රෝන ඔක්කොටම ක්වොන්ටම් අංක කුලක ලියමු. මේ තියෙන්නේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනට 1 බිඳුව බිඳුව ධන භාගේ අනිත් එක්කෙනාට 1 බිඳුව බිඳුව ඍණ භාගේ. හරි? ඊට පස්සේ ඊළඟට එන්න ඕනේ 2 බිඳුව බිඳුව ධන භාගේ මේ ඉලෙක්ට්‍රෝනයට. ඊට පස්සේ 2 බිඳුව බිඳුව ඍණ භාගේ මේ ඉලෙක්ට්‍රෝනයට. ඊට පස්සේ මෙන්න මේ P1 2P1 කියන ඉලෙක්ට්‍රෝනට එන්න ඕනේ 2 1 ඒ කියන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පළවෙනි උපශක්ති මට්ටම. ඒ කියන්නේ පළවෙනි කියලා කියන්නේ අංක 1 උපශක්ති මට්ටම. අංක බිඳුව කියන්නේ s නේ. අංක 1 කියලා කියන්නේ L සඳහා අංක 2 කියන්නේ p උපශක්ති මට්ටම. p උපශක්ති මට්ටමේ මොන කාක්ෂිකයේද මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ? px කාක්ෂිකයේ. px කාක්ෂිකයට දෙන ml අගය මොකද්ද? ඍණ 1. ඒකයි මෙතන ඍණ 1 තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේ බැමුම් දිශාව නිරූපණය කරලා තියෙනවා ධන භාගය.
හරිනේ? තවත් උදාහරණ කීපයක් බලමු. ෆ්ලුවරින් පරමාණුවේ පවතින ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනය සඳහා ක්වොන්ටම් අංක කුලකය ලියන්න කියලා තියෙනවා. ෆ්ලුවරින් වල පරමාණුක ක්‍රමාංකය 9යි. එතකොට 1s2යි 2s2යි 2p5යි කියලා ඉලෙක්ට්‍රෝන ටික එනවා. ඉලෙක්ට්‍රෝන පිරෙව්වොත් px එකයි p y එකයි pz එකයි අහපව් px එකයි p y එකයි වශයෙන් එන්නේ. එතකොට ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයේ තියෙන මොන කාක්ෂිකයකද? p z කාක්ෂිකයක. හරි? එතකොට ක්වොන්ටම් අංක කුලකයේ එන්නේ 2 1 බිඳුව ධන භාගය. ඒ කියන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ අංක 1 කියන උපශක්ති මට්ටම, ඒ කියන්නේ p උපශක්ති මට්ටම. බිඳුව වෙනි කාක්ෂිකේ. මේ කාක්ෂිකයේ px මොකද්ද? ml ගේ ඍණ 1. මේ කාක්ෂිකය py මොකද්ද? ml ගේ ධන 1. මේ කාක්ෂිකය pz මොකද්ද? ml ගේ බිඳුව. ඒකයි මෙතනට බිඳුව වැටුනේ. හරි? බැමුම් දිශාව මම දක්වලා තියෙනවා ධන භාගේ. කවුරු හරි ළමෙක් ඒක ඍණ භාගය කියලා ගත්තත් ගැටලුවක් නැහැ. ඊළඟට නයිට්‍රජන් පරමාණුවේ පවතින ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සියල්ලම සඳහා ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා තියෙනවා. නයිට්‍රජන් පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය n සමානයි පරමාණු ක්‍රමාංකය 7යි. එතකොට 1s2යි 2s2යි 2p3යි වශයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ටික පුරවන්න පුළුවන් මේ විදිහට. px py pz කාක්ෂික පිළිවෙලට. එතකොට ක්වොන්ටම් අංක කුලක තුන එන්නේ මේ විදිහට 2 1 ඍණ 1 ධන භාගේ 2 1 ධන 1 ධන භාගේ 2 1 බිඳුව ධන භාගේ. px කාක්ෂිකය py කාක්ෂිකය pz කාක්ෂිකය. හරිනේ? දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ අංක 1 උපශක්ති මට්ටම, ඒ කියන්නේ p කාක්ෂික තුන ඍණ 1 ධන 1 බිඳුව වශයෙන් මේ කාක්ෂික තුන අංක කරලා තියෙනවා. බැමුම් දිශාව අනිවාර්යෙන්ම එක්ක ඔබ ලියන්න ඕනේ ධන භාගයේ ධන භාගයේ ධන භාගය කියලා. එහෙම නැත්නම් ලියන්න ඕනේ ඍණ භාගය ඍණ භාගය ඍණ භාගය. ඇයි? හුන්ගේ නීතියට අනුව මේ විදිහේ උපශක්ති මට්ටමක කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට ඒ වගේ බැමුම් දිශා පුළුවන් තරම් එක පැත්තකට වෙන පරිදි තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ කියන්නේ බැමුම් දිශා සමානයි. හරි? මෙතන ධන භාගයේ ක්වොන්ටම් කුලකේ වැටුණොත් ms සඳහා මෙතනත් ධන භාගය මෙතනත් ධන භාගය එකම පැත්තකට බැමෙන්නේ. ඔබට මේ ධන භාගයේ ඊළඟට ඍණ භාගයේ ආය ධන එහෙම මාරු කරලා ලියන්න බෑ. හරි? එක පැත්තකට මේ ඉලෙක්ට්‍රෝන තුනම බැමෙන්න ඕනේ. හරි, අපි තව උදාහරණයකට යමු. හොඳයි. ක්‍රෝමියම් පරමාණුවේ තිබෙන එක් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංකය 3 2 ඍණ 2 ඍණ භාගය ලෙස දී ඇතනම් මෙම පරමාණුවේ තිබෙන සියලුම ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා තියෙනවා. හොඳයි. දැන් එක ක්වොන්ටම් අංකයක් දීලා තියෙනවා. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලමු ඉස්සෙල්ලා. 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s1යි 3d5යි. ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එතකොට ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා මේ පරමාණුවේ. අපි කලින් කතා කරා. අපිට දීලා තියෙන ක්වොන්ටම් අංකය තමයි 3 2 ඍණ 2 ඍණ 1. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ දෙක උපශක්ති මට්ටම. දෙක කියන්නේ මොකද්ද? දෙක කියලා කියන්නේ d උපශක්ති මට්ටම. එතකොට මේ තියෙන d උපශක්ති මට්ටම ඒකේ ඍණ 2 කාක්ෂිකය. හරි? ඔබ දන්නවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 කියන කාක්ෂික පහ තමයි d උපශක්ති මට්ටමේ තියෙන්නේ. ඒකේ ඍණ භාගය තමයි බැමුම් ක්වොන්ටම් අංකය. ඍණ භාගයේ බැමුම් ක්වොන්ටම් අංකය දුන්නොත් එහෙම අනිත් ඔය මේ d උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ඔක්කොගෙම බැමුම් ක්වොන්ටම් අංකය ඍණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ වශයෙන් එන්න ඕනේ. ඒතර තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ දෙක උපශක්ති මට්ටම කියලා කියන්නේ මොකද්ද? d උපශක්ති මට්ටම. d උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික ටික එන්නේ කොහොමද? ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. ඒ හැම එකම එක ඉලෙක්ට්‍රෝන ගානේ තියෙනවා ඍණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ වශයෙන් ඍණ භාගයේ ඍණ භාගයේ ර්ණ භාගයේ ඍණ භාගයේ ඍණ භාගයේ වශයෙන් බැමුම් දිශා දක්වලා තියෙනවා. එතකොට මේ තමයි ව්‍යුග්ම d ඉලෙක්ට්‍රෝන ටිකට ක්වොන්ටම් අංක කුලක. ඊළඟට අපි ලියමු මේ 4s1 කියලා තියෙන ඉලෙක්ට්‍රෝනය සඳහා ක්වොන්ටම් අංක කුලකය කොහොමද එන්නේ? 4 බිඳුව බිඳුව ඍණ භාගය. මොකද මේක ඍණ භාගය ආවනම් මේකත් ඍණ භාගයේ එන්න ඕනේ 4 වෙනි ශක්ති මට්ටමේ s ඒ කියන්නේ 4s කියලා කියන්නේ බිඳුව වෙනි උපශක්ති මට්ටම. ඒ කියන්නේ s බිඳුව වෙනි කාක්ෂිකයේ ඍණ භාගය.
හරි අනිවාර්යයෙන්ම බැමුම් දිසා සමාන වෙන්න ඕනේ. එක පැත්තකටම සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පරමාණුව ස්ථායී වෙන්නේ. හරිනේ? දැන් අපි කතා කරන්න යන්නේ ක්වොන්ටම් අංක සම්බන්ධයෙන් වැදගත් වන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්බන්ධයෙන් වැදගත් වන තවත් නීතියක්. ඒක තමයි පවුලී බහිෂ්කාර නීතිය. හරි? බහිෂ්කාර කියන වචනේ ඔබ ක්වොන්ටම් නෙමේ කුලක පාඩමේදී චූටි කාලේ කරලා ඇති. බහිෂ්කාරය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කුලක මතක ඇති. හොඳ අපි බලමු මොකද්ද මේ පවුලී බහිෂ්කාර නීතියෙන් කියවෙන්නේ කියලා. පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයක් පැවතිය නොහැකිය. ඒ කියන්නේ යම්කිසි පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකය තියෙන්න බෑ. ඒ කියන්නේ පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන හැම එකේම ක්වොන්ටම් අංක මේ කුලකයේ එක හරි ක්වොන්ටම් අංකයක් වෙනස් වෙන්න ඕනේ. සමාන වෙන්න බෑ ඉලෙක්ට්‍රෝන දෙකක. මේ බලන්න මේ කතාව කියවන්න. යම් කාක්ෂිකයක අන්තර්ගත වන උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකක් වන බවත් කාක්ෂිකයක තිබෙන ඉලෙක්ට්‍රෝන දෙකෙහි බැමුම් දිශා නියත වශයෙන්ම ප්‍රතිවිරුද්ධ බවත් යන නීතිය සාමාන්‍යකරණය කර තිබෙන්නේද පවුලී බහිෂ්කාර නීතිය මගිනි. ඇත්තටම අපි මේ කතාව කලින් ඉගෙන ගත්තා. ඒ කියන්නේ කාක්ෂිකයක අන්තර්ගත වෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකේ බැමුම් දිශා අනිවාර්යයෙන්ම දෙපැත්තට තියෙන්න ඕනේ කියලා අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස පාඩමේදී ඉගෙන ගත්තා. එන්නේ ඒ කතන්දරේ එන්නේ මේ පවුලී බහිෂ්කාර නීතිය කියන එකෙන්. ඒ කියන්නේ දැන් තමයි අපි මේ නීතිය ඉගෙන ගන්න. කලින් මේ නීතියේ සාමාන්‍යකරණය කරපු ජෙනරලයිස් කරපු අදහස අපි ඉගෙන ගත්තා. හරි? දැන් මම ඔයාලට ඒ කියපු කාරණේ පැහැදිලි කරන්නයි යන්නේ තවදුරටත්. මේ බලන්න. කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 3ක් පැවතියොත් මොකද වෙන්නේ? එතකොට මෙහෙමනේ බැමුම් දිශා තියෙන්න පුළුවන් ළමයි දෙකනේ. වමට දකුණට වශයෙන් ඒ වගේනේ. එතකොට ඉලෙක්ට්‍රෝන 3ක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන දෙක බැමුම් දිශා අනිවාර්යයෙන්ම සමාන වෙන්න සිද්ධ වෙනවා. එතකොට ක්වොන්ටම් අංක කුලක තුන එන්නේ කොහොමද? අපි හිතමු මේක එක S කාක්ෂිකය කියලා. 1.0 ධන භාගේ ඒ මෙයාට 1.0 ඍණ භාගේ ඒ මෙයාට ආයේ 1.0 ධන භාගේ. දැක්කනේ? ඉලෙක්ට්‍රෝන 3ක් කාක්ෂිකයක තිබුණොත් එහෙම ක්වොන්ටම් අංක කුලක දෙකක් සම්පූර්ණයෙන්ම සමාන වෙනවා. පවුලී බහිෂ්කාර නීතියට අනුව කියන්නේ එකම පරමාණුවක ක්වොන්ටම් අංක 4ම සමාන වෙන කුලකයක් තියෙන්න බෑ කියලා. තේරුණානේ කතාව? එතකොට ඒකේ තේරුම, ඒකේ විලෝමය කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්න බෑ. ඉලෙක්ට්‍රෝන 3ක් හිටියොත් ක්වොන්ටම් අංක සමාන වෙනවා. මේ අනිත් එක කාක්ෂිකයක පවතින ඉලෙක්ට්‍රෝන දෙකේ බැමුම් සමාන වුවහොත් මේ බලන්න එකම පැත්තට ඉලෙක්ට්‍රෝන දෙක බැමුණොත් කියන්න දෙයක් නෑ අනිවාර්යයෙන්ම ක්වොන්ටම් අංක 4ම සමාන වෙනවා. මේක එක S කාක්ෂිකයක් කියලා ගත්තොත් 1.0 ධන භාගය කියලා මෙයාට දැම්මොත් අනිත් එක්කෙනාට දාන්න වෙන්නේ 1.0 ධන භාගය තමයි. ඉතින් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 3ක් ඇති විටත් කාක්ෂිකයක තිබෙන ඉලෙක්ට්‍රෝන දෙක බැමීම අතින් එකම වූ විටත් එකම ක්වොන්ටම් අංක කුලකයේ යෙදෙන ඉලෙක්ට්‍රෝන එකකට වැඩි ප්‍රමාණයක් පරමාණුවක පවතිනු ඇත. එහෙම වෙන්න බෑ කියලා තමයි පවුලී බහිෂ්කාර නීතියෙන් කියන්නේ. ඉතින් අපි ඒ අනුව තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නෙත්. හොඳයි. දැන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සම්බන්ධ ක්වොන්ටම් අංක පාඩමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. සිද්ධාන්ත කරුණු ඔක්කොම අපි මේ වෙනකොට කතා කරලා අවසానයි. මේ අපි ඇවිල්ලා තියෙන්නේ ඔබට හුරු පුරුදු රූප සටහනක් ආයෙත් පොඩ්ඩක් නරඹන්න. මේක අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස පාඩමේදීත් ගොඩ නැගුවා. ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම්, කාක්ෂික නිරූපණය වෙන රූප සටහන. දැන් මම ක්වොන්ටම් අංක පාඩමට අනුරූප වෙන්න මේ රූප සටහන ටිකක් වෙනස් කරලා තියෙනවා. මේ බලන්න ඔයාලගේ දැන් මේ රූප සටහන නම් පොඩ්ඩක් ඔයාලට තිරේ පේන්නේ චුට්ටක් පොඩි වෙලා ඔයාලගේ නෝට් එකේ මේක පැහැදිලිව තියෙනවා. මම විස්තර කරන දේවල් බලලා ඔයගොල්ලන්ට පුළුවනි සම්පූර්ණ කරගන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකය වම් අත පැත්තෙන් දාලා තියෙනවා. මේ බලන්න n1 n2 n3 n4 මේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම් ප්‍රධාන ක්වොන්ටම් අංක. ඊළඟට දාලා තියෙනවා උද්දිගාංශ ක්වොන්ටම් අංකය. එතකොට උද්දිගාංශ ක්වොන්ටම් අංකය ගත්තාම n සමාන 1 වෙද්දී උද්දිගාංශ ක්වොන්ටම් අංක 1නේ තියෙන්නේ. ඔන්න ඒක බිඳුව කියලා ලකුණු කරලා තියෙනවා. n සමානයි 2 වෙද්දී උද්දිගාංශ ක්වොන්ටම් අංක කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බිඳුව 1. n සමානයි 3 වෙද්දී උද්දිගාංශ ක්වොන්ටම් අංක බිඳුව 1 2 වශයෙන් 3ක් තියෙනවා.
n සමානයි 4 වෙද්දී උද්දිඝාෂ කොන්ටම් අංක 0 1 2 3 වශයෙන් 4ක් තියෙනවා. මේ ළමයි උපශක්ති මට්ටම්නේ මේ උද්දිඝාංශ ක්වොන්ටම් අංකේ නිරූපණය කරන්නේ නේද? එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 1යි අපි ඒක 1s කියලා කියනවා. මේ තියෙන්නේ දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 2යි 2s සහ 2p. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 3යි 3s 3p 3d. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. 4s 4p 4d 4f. මේ තියෙන්නේ මේ වගේ කාක්ෂික නිරූපණය වෙන විදිහ. එතකොට චුම්බක ක්වොන්ටම් අංකය මගින් තමයි අපි කාක්ෂිකය දක්වන්නේ. S උපශක්ති මට්ටමක් එනකොට දැන් බලන්න මේ S උපශක්ති මට්ටමේ කාක්ෂික එකයි තියෙන්නේ. ඒකට යෙදෙන චුම්බක ක්වොන්ටම් අංකය 0යි. මේ තියෙන්නේ 2S උපශක්ති මට්ටම. 2S උපශක්ති මට්ටමෙත් S කාක්ෂික තියෙන එකයි බිඳුව තමයි යෙදෙන චුම්බක ක්වොන්ටම් අංකය. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 3S උපශක්ති මට්ටම තියෙනවා. ඒකෙත් කාක්ෂික එකයි බිඳුව චුම්බක ක්වොන්ටම් අංකය දෙන්නේ. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන 4S උපශක්ති මට්ටමේ කාක්ෂික එකයි. ඒකට ml ගේ බිඳුව යෙදෙන්නේ. බලන්න මෙතන ඉඳලා දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳලා p උපශක්ති මට්ටම් තියෙනවා. එතකොට p උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවා. මේ කාක්ෂික 3ට ඍණ 1 බිඳුව ධන 1 විදිහට බලන්න චුම්බක ක්වොන්ටම් අංක ලැබිලා තියෙනවා. මේ තියෙන්නේ දම් පාටින් පෙන්නලා තියෙන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටම. ඒ කියන්නේ 3p උපශක්ති මට්ටම ඍණ 1 බිඳුව ධන 3 වශයෙන් p උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික 3ට ml ගයන් අනුයුක්ත වෙනවා. 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙනවා p උපශක්ති මට්ටමක් 4p. ඒකෙත් කාක්ෂික 3ක් තියෙනවා. ඍණ 1 බිඳුව ධන 1 වශයෙන් මේ කාක්ෂික වලට ml ගයන් අනුයුක්ත වෙනවා. එතකොට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉඳලා පටන් ගන්නවා බලන්න L අගය 2 ඒ කියන්නේ 3D උපශක්ති මට්ටම. 3D උපශක්ති මට්ටමේ කාක්ෂික 5යි. ඒ කාක්ෂික 5ට ml අගයන් එනවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මේ බලන්න හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමෙත් 4D කියලා 4D උපශක්ති මට්ටම තියෙනවා. ඒකෙත් කාක්ෂික 5යි ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 වශයෙන් චුම්බක ක්වොන්ටම් අංකය දෙනවා. ඒ කාක්ෂික වලට. එතකොට හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙනවා උපශක්ති මට්ටම් ඔක්කොම හතරක්. ඒ හතරවෙනි උපශක්ති මට්ටම තමයි මොකද්ද? 4F. 4F උපශක්ති මට්ටමේ කාක්ෂික 5යි 5යි නෙමෙයි 7යි ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 වශයෙන් ඒ කාක්ෂික 7ට ml අගයන් අනුයුක්ත වෙනවා. මේ ඕනම කාක්ෂිකයක මේ දක්වලා තියෙන ඕනම කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් දෙකක් ඉන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නකොට චුම්බක නෙමේ බැමුම් ක්වොන්ටම් අංකය ධන භාගය හෝ ඍණ භාගය වෙන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් හිටියොත් එක ඉලෙක්ට්‍රෝනයක බැමුම් ක්වොන්ටම් අංකය ධන භාගය අනිත් ඉලෙක්ට්‍රෝනයේ බැමුම් ක්වොන්ටම් අංකය ඍණ භාගය. එතකොට ඔබ දන්නවා මේ උඩහට යනකොට කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන වල ශක්තියත් වැඩි වෙනවා. මේක තමයි ඔබ මතක තියාගන්න ඕනේ ඔබේ මනසට ගොනු කරගන්න ඕනේ චිත්‍රය. ඔබට මේ රූප සටහන හොඳට මනසේ කාවැදිලා තියෙනවා නම් ක්වොන්ටම් අංක පාඩමේ ගැටලු විසඳන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. මේ දැනට උගන්වපු තියරි ඔක්කොම ටික මේ රූප සටහනේ තියෙනවා. මම නැවතත් පළවෙනි ස්ලයිඩ් එකටම ආවේ වැදගත් කරුණු කීපයක් ඕගොල්ලන්ට තවදුරටත් කියලා දෙන්න. දැන් මේ N L ML MS කියන මේ අගයන් සමහර වෙලාවල් වලට උපකුලක විදිහට හැසිරෙනවා. මේ බලන්න N කියන ප්‍රධාන ශක්ති මට්ටමේ කියන්නේ N කියන ප්‍රධාන කුලකයේ උපකුලකයක් තමයි L අගය. L කියන ප්‍රධාන කුලකයේ උපකුලකයක් වෙනවා ML අගයන්. ML අගය කියන ප්‍රධාන කුලකයේ උපකුලක වෙනවා MS අගයන්. ඔන්නක තේරුම් කරන්න මම මෙන්න මේ ක්වොන්ටම් අංක කුලකය ගත්තා. දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටමේ ඍණ 1 කියන කාක්ෂිකයේ ඍණ භාගයේ බැමුම් දිශාව තියෙන ඉලෙක්ට්‍රෝනය. දැන් මේ බලන්න. මේ තියෙන n සමානයි 2 ප්‍රධාන කුලක කියලා හිතන්නකො. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ඇතුලේ උපකුලක දෙකක් තියෙනවා. හරි? මොනවාද? එකක් තමයි L සමානයි 1 ඒ කියන්නේ 2p උපකවචේ. අනික තමයි L සමානයි 2s උපශක්ති මට්ටම. එතකොට L සමානයි 1 වෙනකොට ආයි උපශක්ති මට්ටම නෙමෙයි උපකුලක තුනක් තියෙනවා. මොකක්ද මේ උපකුලක තුන?
බලන්න L එකයි කියන්නේ P උපශක්ති මට්ටමනේ. P උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවනේ. මතකද අර L අගයන් ඍණ 1 ධන 1 බිඳුව වශයෙන් නේද? අපි නම් කරේ ඒ කාක්ෂික 3 තමයි මේ තියෙන්නේ. P උපශක්ති මට්ටමේ නිල් පාටින් පෙන්නනවා, කොළ පාටින් පෙන්නලා තියෙන්නේ ඇතුලේ තියෙන උපශක්ති උපකුලක 3. මොකක්ද උපකුලක 3? අර P කාක්ෂික 3. Px, Py, Pz. හරි? හොඳයි. එතකොට අපි මෙතනදී කතා කරන්නේ ඍණ 1 ml සමානයි ඍණ 1 කියලා කියන උපකුලකය. ඒක ඇතුළෙත් ඔබ දන්නවා මේක කාක්ෂිකයක් ml සමානයි ඍණ 1 කියන්නේ කාක්ෂිකයක්. ඒ කාක්ෂිකය ඇතුළෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්න පුළුවන්. ඒ වගේ බැමුම් දිශාව අනුව ml කියන ප්‍රධාන කුලකයේ තියෙන උපකුලක දෙකක් වෙනවා ms ඍණ භාගය. අනිත් එක තමයි ms ධන භාගය. දැන් අපේ ඉලෙක්ට්‍රෝනේ ms ඍණ භාගය. එතකොට ඒ තමයි මේක. බලන්න ප්‍රධාන කුලක ඇතුළට උපකුලක ගොනු කරමින් ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව ඉදිරිපත් කරපු හැටි. ඕක තමයි පාඩමේ හරය. හරි? තව පොඩි දෙයක් තියෙනවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය n කියලා යම්කිසි අගයක් ගත්තොත් මේ n අගයට වඩා n 3 කියලා හිතමුකෝ. ඊට වඩා අඩු අගයක් තමයි l ට හැම වෙලාවෙම එන්න ඕනේ. ඒ කියන්නේ n සමානයි 3 නම් මෙයාට 3 වෙන්න බෑ. L අගය 3 වෙන්න බෑ. L අගය 3ට වඩා අඩු වෙන්න ඕනේ. 2 1 බිඳුව කියන අගයන්. මතකනේ? බිඳුව සහ n ඍණ 1 දක්වා අගයන් තමයි L ට තියෙන්න පුළුවන්. එතකොට n ට වඩා අඩු අගයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම L. එතකොට L අගයක් දීලා තියෙද්දි ml අගයන් ගන්නෙ බිඳුවද ඇතුළුව ඍණ L සිට ධන L දක්වා අගයන්. එතකොට මේ L අගයට ml අගයක් සමාන වෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා වැඩි වෙන්න බෑ. මේ තියෙන්නේ L ට සමාන හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. L අගයට සමාන හෝ ml අගය එහෙම නැත්නම් L අගයට වඩා අඩු වෙන්න ඕනේ මේ ml අගය. අවසානයේ ms අගය සඳහා ධන භාග ඍණ භාග කියන අගය දෙකෙන් එකක් විතරයි දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ක්වොන්ටම් අංක කුලකයක් දුන්නොත් මෙහෙම 2 3 ආන් වැරදි. එයි n ට වඩා මේ L අගය වැඩි වෙන්න බෑ. අඩු වෙන්න ඕනේ. සමාන වෙන්නත් බෑ. 2 2 කියලා දුන්නොත් ඒත් වැරදි. එතකොට මෙහෙම දුන්නොත් 2 1 ඍණ 1 නැත්තම් ධන 1 මේ දෙක සමාන වුණාට ගැටලුවක් නැහැ. මෙහෙම දුන්නොත් 2 1 ධන 2 අන්න වැරදි. මේකට වඩා මේක වැඩි වෙන්න බෑ. හරි? මේක ඉතින් කොහොමද ධන භාගයේ හෝ ඍණ භාගයේනේ. තේරුණාද? අන්න එහෙම සම්බන්ධිකුත් තියෙනවා. විභාගෙදී ඔබට ගැටලු ලැබෙනවා. විය නොහැකි ක්වොන්ටම් අංක කුලකය මොකක්ද කියලා. පරමාණුවක තියෙන බැරි ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකය. එන වැරදි ක්වොන්ටම් අංක කුලක තෝරන්න එනවා. හරි. ඔය තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ ක්වොන්ටම් අංක පාඩම. හොඳයි. ඒ අපි සාකච්ඡා කරලා අවසන් කළේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ ක්වොන්ටම් අංක පාඩම. මම ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා මූලද්‍රව්‍ය වර්ගීකරණය සහ ආවර්තිතා වගුව සම්බන්ධයෙන් පාඩමක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. හොඳයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.